චතුරංග වෙල්ලාලගේ ඔබ සියලු දෙනාම අද සම්බන්ධ වෙලා ඉන්නේ අපේ අයිටෙස්ට් කියන විභාග මාලාව තුළ ප්‍රශ්නපත්‍රාංක 13හි පිළිතුරු සාකච්ඡාවත් සමගින්. එන අපි එමු අපේ පළවෙනි ප්‍රශ්නයට. බලන්න කියනවා ආර්ථික කාරකයන් ලෙස කුටුම්බ සහ නිෂ්පාදන ආයතන විසින් ගනු ලබන තීරණ අවධානයට යොමු වූ ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය හඳුන්වන්නේ. ඔබෙන් අහන්නේ ආර්ථික කාරකයන් ලෙස කුටුම්බ සහ නිෂ්පාදන ආයතන. මෙන්න මේ කියන කුටුම්බ සහ නිෂ්පාදන ආයතන විසින් ගනු ලබන තීරණ අවධානයට යොමු කරන ආර්ථික විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය හඳුන්වන නම සම්බන්ධයෙන් ඔබේ පළවෙනි ප්‍රශ්නය යොමු වෙලා තියෙනවා. එතකොට ඔබ දන්නවා අපි මේ දක්වා පිළිතුරු සාකච්ඡා කිරීම 12ක් මේ දක්වා අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 120කට වමනා කරන පිළිතුරු සාකච්ඡා කිරීම අපි කරලා ඉවරයි මේ වෙනකොට. එතකොට මේ කාරණා ඇතුළේ අපි නැවත කතා කරපු මාතෘකාවක් තමයි මේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව කියන කරුණ. එතකොට ඔබට පැහැදිලි මම ඔබට දුන්න කෙටි සටහන් ඔබට වෙනම charts අපි ඇඳගත්තා. මේ සමස්ත කාරණා වලින් අපි හරය මතක් කරගත්තොත් අපි හැමතිස්සෙම සූක්ෂමද සාර්වද කියලා අපි අවධානය යොමු කරේ මෙන්න මේ සමස්ත ආර්ථිකය මත බලපෑමක් වෙනවද නැද්ද කියන කාරණාව මත. එතකොට අර සමස්ත ආර්ථිකයට බලපෑමක් වෙන දේවල් අපි සාර්ව කියද්දි සමස්ත ආර්ථිකයේ නියෝජනයක් නොවන අවස්ථා අපි සූක්ෂම කියලා ගන්නවා. ඔබට පැහැදිලි වෙනවා සමස්ත ආර්ථිකයක් ගත්තාම මේ ආර්ථිකයේ ඉන්න ආර්ථික කාරක අපිට මූලිකවම කුටුම්බ, ව්‍යාපාර, රජය, විදේශ කියලා අපිට කොටස් 4කට වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නය ඇතුලේ මේ අහන්නේ කුටුම්බ සහ නිෂ්පාදන ආයතන. අර සමස්ත ආර්ථිකයේ තුල කටයුතු කරන ඒකක දෙකක් විතරයි මේ කුටුම්බ සහ නිෂ්පාදන ආයතන කියලා කියන්නේ. නේද? ඔබට පැහැදිලි මෙතන සමස්තය නියෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපේ පිළිතුර අංක 2 සූක්ෂම ආර්ථික විද්‍යාව කියන කාරණාව. එන්න ප්‍රශ්නාංක 2ට බලන්න කියනවා හිඟකම පිළිබඳ සංකල්පය පැහැදිලි කිරීමේදී වඩාත් යෝග්‍ය ප්‍රකාශය කුමක්ද කියලා. එතකොට මෙන්න මේ ප්‍රශ්නාංක 2 සිට ප්‍රශ්නාංක 8 දක්වා මෙන්න මේ සමස්ත මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ප්‍රශ්නාංක 2 ඉඳලා ප්‍රශ්නාංක 8 දක්වා මේ සමස්ත ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ගොඩනැංවීම සඳහා මම ඔබට කෙටි ආකෘතියක් ඔබ දැනටමත් මේ කාරණා ගැන දැනුවත් හේතුව අපේ ITEST සීරීස් එක තුල අපි මේ කාරණා මේ කෙටි සටහන් ඔබ කලින් වතාවලත් හරි සටහන් කරගන්න ඇති. අපි ඒ කාරණා තව චුට්ටක් සවිස්තරාත්මකව අධ්‍යයනය කරමු. එතකොට ඔබ දන්නවා ආර්ථික විද්‍යාවේ පදනම තමයි මම මෙතන ලියලා තියෙන්නේ හිඟකම. එතකොට මෙන්න මේ හිඟකම නිසා ඇතිවෙන කාරණාවක් තමයි තේරීම. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම ආවස්තික පිළිවෙලක් දරන්න සිදු වෙනවා. එතකොට මෙන්න මේ හිඟකම කියන කාරණාව ප්‍රධාන කරුණු දෙකක් මත තමයි තීරණය වෙන්නේ. හිඟකම කියන කාරණාව අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන කාරණා දෙකකට යටත්ව. එකක් තමයි එක අවස්ථාවක් අපි කතා කරනවා අසීමිත මිනිස් උවමනා සහ අනිත් පැත්තේ සීමා සහිත සම්පත් කියලා. එහෙනම් එක තැනකින් අසීමිත උවමනා එක පැත්තකින් අසීමිත උවමනා තියෙදී තව පැත්තකින් සීමිත සම්පත් ඒ කියන්නේ අර උවමනාවලට සාපේක්ෂව ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය සීමා සහිතයි. අන්න උවමනාවලට සාපේක්ෂව. එම නිසා තමයි අපි කියන්නේ හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කියලා. පැහැදිලි. ඊට පස්සේ හිඟකම නිසා ඇති වෙනවා තේරීම. එතකොට මෙන්න මේ තේරීමක් ඇති වෙන්න බලපාන හේතු මොනවද? හරි. අපි කතා කරා දැන් හිඟකම ඇති වෙන්න අසීමිත මිනිස් උවමනා සහ සීමා සහිත සම්පත් තිබීම අත්‍යවශ්‍යයි. මේ කාරණා දෙකේම අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය තුලින් තමයි කමක් බිහි වෙන්නේ. ඒ වගේ මේ තේරීමක් ඇති වෙන්න බලපාන හේතු මොනවද?
එතකොට තේරීමක් ඇති වෙන්නේ ඒ ප්‍රධාන හේතු දෙකයි. අපි කලින් කතා කරලා තියෙනවා. සම්පත් සීමා සහිත වීම සහ ඒවයි විකල්ප භාවිත පැවතීම කියන කාරණා දෙක. අපි නම් සටහන් කරගමු. ඒ තේරීමක් ඇති වෙන්නේ හේතු දෙකක් උඩ. හරි. එහෙනම් අපි ලියමු එකක් සීමිත සම්පත් අනිත් එක තමයි විකල්ප භාවිත. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ නම් හිඟකමක් ඇති වෙන්න මෙන්න මේ කාරණා ටික. ඊට පස්සේ තේරීමක් ඇති වෙන්න මෙන්න මේ කාරණා ටික. ඊට පස්සේ මම එතනින් නවතිනෙත් නැතුව මෙන්න මේ හිඟකම ඇතුලේ අපි කතා කරන මේ සීමිත සම්පත් මේවට තමයි කියන්නේ ආර්ථික සම්පත් කියලා. ඔන්න ඔය සීමිත සම්පත් බෙදෙන කොටස් ටිකත් මම මෙතෙන්ට එකතු කරනවා. බලන්න මෙන්න මේ සීමිත සම්පත් අපිට මූලිකවම කොටස් හතරකට බෙදන්න පුළුවන්. කොටස් හතරයි. අපි ලියාගමු මොනවාද? මේවා තමයි අපි කතා කරන ආර්ථික සම්පත්. එහෙනම් භූමිය, ශ්‍රමය, ඊට පස්සේ ප්‍රාග්ධනය, ඊට පස්සේ ව්‍යවසායකත්වය. ඊට පස්සේ මෙන්න මේ තේරීම ඇතුලේ අපි කතා කරා කලින් ප්‍රශ්න පත්‍රයේත් මම ඔබට ඒ සටහනක් ලබා දුන්නා. මෙන්න මේ තේරීමේ විවිධ ස්වරූප. හෙවත් අපි මේවට තමයි කියන්නේ අර මූලික ආර්ථික ප්‍රශ්න. ඔබ දන්නවා අපි මූලික ආර්ථික ප්‍රශ්නත් තුනක් කතා කරනවා. මූලික ආර්ථික ප්‍රශ්න තුනයි. 1 2 සහ 3 මොනවාද මේ? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? ඊට පස්සේ කෙසේ නිෂ්පාදනය කරන්නේද සහ කා සඳහා නිෂ්පාදනය කරන්නේද? මෙන්න මේ ප්‍රශ්නවලටම කියන අනෙකුත් නම් මම ඔබට කලින් වීඩියෝවේ ලබා දීලා තියෙනවා. ITS 12 වෙනි වීඩියෝ තුල ඒ කෙටි සටහන් ඔබ අරගෙන බලන්න. ඒ වීඩියෝ තුලින් ඔබ ලියාගත්තේ අමතර සටහන්. එතකොට මෙන්න මේ ප්‍රශ්න සඳහා අපි කියන අනෙක් නම් සහ අපේ විෂය තුල අපේ පසුගිය විභාග ප්‍රශ්නවල මෙන්න මේ කුමක් කොපමණ කියලා මහන්නේ නැහැ. ඒතර අනික් නමුත් භාවිතා කරනවා. ඒතර ඒ සම්බන්ධයෙන් ඔබට මම මේ දත්ත ටික කලින් වීඩියෝ වලදී ලබා දීලා තියෙනවා. right. එහෙනම් දැන් අපි මේ කාරණාවත් එක්ක හරි මෙන්න මේ සටහනත් එක්ක අපි දැන් ඉස්සරහට සාකච්ඡාව අරගෙන යමු. එහෙනම් දෙවැනි ප්‍රශ්නේ හිඟකම පිළිබඳ සංකල්පය පැහැදිලි කිරීමේදී වඩාත් යෝග්‍ය ප්‍රකාශය කුමක්ද? හිඟකමක් ඇති වෙනවා කියලා කියන්නේ හැමතිස්සෙම හිඟකම කියන්නේ සම්පත් සීමිත වීම විතරක් නෙමෙයි. මෙන්න මේ අසීමිත වමනාවලට සාපේක්ෂව සම්පත් සීමිත වීම. පැහැදිලි? එහෙනම් බලන්න පිළිතුරු අංකය 3 හිඟකම යනු පවත්නා සම්පත් වලින් මිනිස් වමනා සපුරාගත නොහැකි තත්ත්වය. ඒ කියන්නේ මෙන්න මේ තියෙන සීමිත සම්පත් වලින් අර අසීමිත වමනාවන් මේ පැත්ත විශාලයි අසීමිත වමනාවන්. හරි අසීමිත වමනාවන් අපිට සපුරා ගැනීමට තියෙන මේ නොහැකියාවට තමයි අපි හිඟකම කියලා කතා කරන්නේ. නම් දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අංක 3. ඊට පස්සේ බලන්න ප්‍රශ්න අංක 3 සමාජයක ආර්ථික ප්‍රශ්නයක් පැන නැගීම සඳහා පහත කරුණු අතරින් කුමන ඒවා එක විට පැවතිය යුතුයි? ඔබට ඔන්නේ ඒ ඕනේ කරන පරිසරයක් මම දැන් නිර්මාණය කරලා තින්නේ ඔබගේ සටහන තුල දැන් මේ දේවල් අන්තර්ගත වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔබට පැහැදිලි මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න බිහිවුනේ මේ ආර්ථික ප්‍රශ්න බිහිවුනේ තේරීම තුලින් තමයි මේ ආර්ථික ප්‍රශ්න ඉන්නේ. එහෙනම් මේ ආර්ථික ප්‍රශ්න වලට ඕනේ කරන පදනම ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න වලට ඕනේ කරන හේතු කියලා කියන්නේ
අර තේරීමක් ඇති වෙන්න බලපාන හේතු දෙකම තමයි. එහෙනම් මොනවද? සම්පත් සීමා සහිත වීමයි විකල්ප භාවිත පැවතීම. එහෙනම් ප්‍රශ්න අංක 3 අහන්නේ සමාජයක ආර්ථික ප්‍රශ්නයක් පැන නැගීම සඳහා පහත කරුණු අතරින් කුමන ඒවායි? කියන්නේ අර තේරීම තුල තමයි අපි මූලික ආර්ථික ප්‍රශ්න කතා කරන්නේ. එහෙනම් තේරීමේ ලක්ෂණ තේරීමක් බිහි වෙන්න උවමනා වෙන හේතු ටිකම තමයි අර ආර්ථික ප්‍රශ්න පැන නැගීමට හේතු විදිහට අපි කතා කරන්නේ. එහෙනම් පිළිතුරු අංකය 2 සම්පත් සීමිත වීම හා ඒවායේ විකල්ප ප්‍රයෝජන සඳහා යෙදිය හැකි වීම. එහෙනම් ඔබට පැහැදිලි මෙන්න මේ හේතු මත තමයි අර මූලික ආර්ථික ප්‍රශ්න බිහි වෙන්නේ. ඒ නිසා ඔබ සමහර තැන්වලදී එක එක කොටස් වලට කොටු වෙන්න පුළුවන්. එහෙම කොටු වෙන්න එපා. ඔබ දැන් මේ කාරණා ඔස්සේ තව ඉදිරියට විෂය දකින්න. එතකොට ඔබට පේනවා මේ තේරීමට විතරක් බලපාන කාරණා නෙමෙයි සම්පත් සීමිත වීම සහ විකල්ප ප්‍රයෝජන පැවතීම කියලා කියන්නේ. එහෙනම් තේරීම නිසා ඇතිවෙන අර මූලික ආර්ථික ප්‍රශ්න සඳහාද පදනම නැත්නම් හේතු නැත්නම් ඒ සඳහා බලපාන අර ලක්ෂණයන් වෙන්නේ මෙන්න මේ කාරණා දෙක. පැහැදිලි. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 බලන්න. පහත සඳහන් දෑ ඇසුරෙන් නිෂ්පාදන සාධකයක් වනුයේ කවරක්? ඔබ දන්නවා මේ තියෙන නිෂ්පාදන සාධක ටික අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදන සාධක බෙදන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. බලන්න පළවෙනි පිළිතුර ආයතන විසින් උපයන ලබන ලාභ. ලාභ කියලා කියන්නේ අර ව්‍යවසායකත්වයේ ඉපැයීම. ඒක නිෂ්පාදන සාධකයක් නෙමෙයි සාධක ඉපැයීම. ඒක නිසා පළවෙනි පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. ඔබෙන් අහන්නේ නිෂ්පාදන සාධකයක් වනුයේ කියලා. ඊට පස්සේ පස්වෙනි පිළිතුර බල ප්‍රචාරණය සඳහා දරන ලබන වියදම්. ඒක නිෂ්පාදන සාධකයක් නෙමෙයි ඒක වියදම් සංරචකයක්. ඊට පස්සේ ශ්‍රමයේ ඵලදායීතාවය. ශ්‍රමයේ ඵලදායීතාවය කියලා කියන්නේ මෙන්න මේ ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයේ තුල අපි කතා කරන වෙනම සංකල්පයක්. ඊට පස්සේ තුන්වෙනි එක ආයතනයේ සතු බැංකු ගිණුම්වල මුදල්. ඔබ දන්නවා මේ අපි ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන සම්පත් තුල අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ආධාරක. හැම තිස්සෙම මේ ප්‍රාග්ධන භාණ්ඩ ආශ්‍රයෙන් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙන්න ඕනේ. අඛණ්ඩ ක්‍රියාවලියක් බිහි වෙන්න ඕනේ. හැබැයි මුදල් තිබ්බා කියලා අර බැංකු ගිණුමේ සල්ලි තිබ්බා කියලා එතන නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙන්නේ නැහැ. නිෂ්පාදනයක් කරන්න බෑ සල්ලි තිබ්බට. ඒකට මැෂින් එකක් තියෙන්න ඕනේ. එහෙනම් ඔබට පැහැදිලි අර මූල්‍ය ප්‍රාග්ධනය කියන එක අපි ආර්ථික විද්‍යාවේ බැහැර කරනවා. ඔන්න එක ප්‍රශ්නයක් මේ තව තැනකදී අපිට එනවා. එහෙනම් ඒතකොට ඒකත් නිෂ්පාදන සාධකයක් නෙවෙයි. එහෙනම් පිළිතුරු අංක 2 ආයතනයට අයත් හෝ කුලියට ලබාගත් ඉඩම්. අන්න භූමිය කියලා කතා කරද්දී අපි ප්‍රායෝගිකව මේ කාරණාවත් හරි සම්බන්ධ වෙනවා. එතකොට අන්න නිෂ්පාදන සාධක ඇතුලේ තියෙන්නේ මේ කාරණා අනිත් හැම දෙයක්ම එක්කෝ විවිධ සංකල්පයක් නැත්නම් යම්කිසි සාධකයක ඉපැයීමක් හරි නැත්නම් මූල්‍ය ප්‍රාග්ධනයේ අයිති නැති දේවල් තමයි මෙතන තිබෙන පිළිතුරු අංකය 2 ආයතනයට අයත් හෝ කුලියට ලබාගත් ඉඩම්. ප්‍රශ්න අංක 4ට. ඊට පස්සේ ප්‍රශ්න අංක 5 පහත සඳහන් දෑ අතුරෙන් කවරක් මානව ප්‍රාග්ධනය ලෙස සැලකිය හැකිද? හරි. එතකොට ඔබට මම කාරණා කිහිපයක් නැවත මතක් කරන්න. මෙන්න මේ ප්‍රාග්ධනයේ ඇතුලේ අපි සංකල්ප කිහිපයක් කතා කරනවා. ප්‍රාග්ධනයේ ඇතුලේ අපි සංකල්ප කිහිපයක් කතා කරනවා. එතකොට පළවෙනි සංකල්පය තමයි අපි කතා කරන්නේ අර ස්ථාවර ප්‍රාග්ධනය. නැත්තම් මූර්ත ප්‍රාග්ධනය. නැත්තම් භෞතික ප්‍රාග්ධනය කියලා එකම දේ. ඊට පස්සේ අපි කාරක ප්‍රාග්ධනයක් ගැන කතා කරනවා. කාරක ප්‍රාග්ධනයේ හෙවත් සංසරණ ප්‍රාග්ධනය කියලා. ඊට පස්සේ අපි පොදුකාර්ය ප්‍රාග්ධනයක් කතා කරනවා. පොදුකාර්ය ප්‍රාග්ධනය. ඊට පස්සේ අපි මූල්‍ය ප්‍රාග්ධනයක් කතා කරනවා. මූල්‍ය ප්‍රාග්ධනය. ඊට පස්සේ අපි මානව ප්‍රාග්ධනයක් කතා කරනවා. මානව ප්‍රාග්ධනය සහ අපි ඊට පස්සේ කතා කරනවා සමාජ ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය. එතකොට මේ YouTube නාලිකාව ඔස්සේම මම ඔබට කෙටි ප්‍රශ්න ඔබට මනාපේ පළ කරන්න කෙටි ප්‍රශ්න ලබා දීලා තිබ්බා. එතන මේ දක්වා මම ලබා දීලා තිබ්බේ ප්‍රශ්නවල අර බහුතරය හරි පිළිතුරු ගාව ඉන්නකොට මේ අවසානයේ දීලා තිබ්බේ කෙටි ප්‍රශ්නවල ඔබ බලන්න මම අහන්නේ මෙන්න මේ සමාජ ප්‍රාග්ධනයට අයිති වෙන සාධකයක් ගැන. හැබැයි බහුතරයක් පිරිස්
ඒකට පිළිතුර විදිහට අරගෙන තිබ්බේ ඔබ දන්නවා මේ පොදුකාර්ය ප්‍රාග්ධනයේ කොටස් දෙකයි. මේ පොදුකාර්ය ප්‍රාග්ධනයේ කොටස් දෙකයි. සමාජ පොදුකාර්ය සහ අනිත් එක ආර්ථික පොදුකාර්ය කියලා. ඒ කියන්නේ අර මිනිසුන්ගේ එදිනෙදා අර වුවබන ඒ අවශ්‍යතා සපුරාලන්න ඕනේ කරන ප්‍රාග්ධන භාණ්ඩ තොගයට අපි කියනවා සමාජ පොදුකාර්ය. අර ව්‍යාපාර වලට ඕනේ කරන පරිසරය නිර්මාණය වෙනවා නම් ආර්ථික පොදුකාර්ය කියලා කියන. ඒතකොට ඒක මේ පොදුකාර්ය ප්‍රාග්ධනය ඇතුලේ අණු කොටසක් තමයි සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනයේ නෙමෙයි. මම ප්‍රශ්නෙන් අහලා තිබ්බේ සමාජ ප්‍රාග්ධනය. හැබැයි බහුතර මතේ ගිහිල්ලා තිබ්බේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන එක. ඒක නිසා මේ විෂය හරියට තර්කානුකූලව ඉගෙන ගන්න. නැත්නම් ඔබට අර හොඳ රිසල්ට් එකකට යන්න තියෙන හැකියාව අහිමි වෙන්න පුළුවන්. හරි අවබෝධයක් නැති වුණා මේ හේතුව බහුතරය අර පිළිතුර එතන වෝට් කරලා තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන මේක හරි කියන තැන. හැබැයි ඒක නෙමෙයි හරිම පිළිතුර. ඔබ සටහන් කරලා තියෙන්නේ මේ වෙලාවේ සමාජ ප්‍රාග්ධනය කියන කාරණාවට සමාජ පොදුකාර්ය කියන ප්‍රාග්ධනයේ උදාහරණ. ඒක නිසා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රාග්ධනය කියන එක මෙන්න මෙයාව අපි ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයේ විදිහට සලකන්නේ නැහැ. මෙයාව ප්‍රාග්ධනයේ විදිහට ගන්නෙ නැහැ. පැහැදිලිද? එහෙනම් බලන්න එතන. අහන්නේ මෙන්න මේ මානව ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ අපිට නැවත නැවත ලැබිලා තියෙන ප්‍රශ්නයක්. එහෙනම් බලන්න. මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ ඔබ මම මෙන්න මේ ඉගෙනීමේ ක්‍රමය තුල, ඒ කියන්නේ අධ්‍යාපනික මේ ක්‍රමය තුල, ඊට පස්සේ විශ්වවිද්‍යාලයක් තුල, ඊට පස්සේ වෘත්තීය සුදුසුකම් අතරින් මෙන්න මේ ඔබ සහ මම එකතු කරගන්නා ඒ අත්දැකීම් දැනුම් සම්භාරය අන්න ඒ දේවල් වලට තමයි අපි මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ. එහෙනම් මේ මානව ප්‍රාග්ධනයේ වටිනාකම වැඩි වෙන්න නම් ඔබ ළඟ තියෙන මේ දැනුම විෂය සම්බන්ධයෙන් ගත්තත් ආර්ථික විද්‍යාව විෂයේ දැනුම ඒ ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ තියෙන හර සංකල්පවල තියෙන ඒ වෙනස්කම් දැන් ඔබට මම දැන් පැහැදිලි කරේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ එකක් සමාජ ප්‍රාග්ධනය කියන්නේ තව එකක්. මේ ඔබ නිවැරදිව දැනගන්න. එතකොට එනම් මේ මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ මේ ශ්‍රමය තුල අපි කතා කරන හරි ශ්‍රමය තුල කතා කරන ඒ කායික මානසික ප්‍රයත්නය සහ අර ප්‍රාග්ධනය කියන ඒ කාරණා දෙකේම එකතුවක් තමයි මේ මානව ප්‍රාග්ධනය. පැහැදිලි? එහෙනම් බලන්න පිළිතුරු අංකය 7. ශ්‍රම හමුදාවේ දැනුම කුසලතා හා අත්දැකීම් සම්පන්න. හරි. මේ දේවල් අපි මානව ප්‍රාග්ධනය කියලා කියන. ඒතකොට මේ දැනුම වැඩි වෙන්න එළියට එන නිමැවුම වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි. ඊට පස්සේ කුසලතාව වැඩි වෙන්න ඔබ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු වැඩි. අන්න එන හරි. ඒතකොට මේ ඵලදායීතාවය හරි ඔබේ විභාගයේ අවසාන ඵලය හරි අන්න වැඩි. ඊට පස්සේ අත්දැකීම් ටික වැඩි වෙන්න ඔබට වරදින්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. එහෙනම් මේ මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ මේකේ හැමතිස්සෙම අර ඵලදායීතා වර්ධනයේට බලපෑමක් වෙනවා. ඔබ දන්න ප්‍රාග්ධනය කියන්නේ ඵලදායීතාවයේ වැඩි වෙන්න බලපාන සාධකයක්. එහෙනම් ඒ ඇතුලේ අපි කතා කරන මේ කාරණාවලත් ඒ ලක්ෂණ තිබිය යුතුයි. එහෙනම් ප්‍රශ්න අංක 5ට පිළිතුරු අංක 4 ශ්‍රම හමුදාවේ දැනුම කුසලතා සහ අත්දැකීම් සම්භාරය කියන කාරණා. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් දෑ අතුරින් කවරක් ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධන ආයෝජනයක්සේ නොසැලකේ. හරි. ප්‍රාග්ධන ආයෝජනය. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ තුලට ඇතුළත් වෙන්නේ නැති දේවල්. දැන් බලමු. පදිංචිය සඳහා නිවාස ඉදිකිරීම කියලා කියන්නේ. ඒක අපිට ස්ථාවර ප්‍රාග්ධනයක් කියලා ගන්න පුළුවන්. නිවාස. යන්ත්‍රෝපකරණ කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනය කියලා ගන්න පුළුවන්. තුන්වෙනි එක මහා මාර්ග කියන්නේ අන්න එනවා. පොදුකාර්ය ප්‍රාග්ධනයේ තුල අපි කතා කරන අර ආර්ථික පොදුකාර්ය. පොදුකාර්ය කොටස් දෙකයි සමාජ පොදුකාර්යයි ආර්ථික පොදුකාර්යයි. අන්න ව්‍යාපාර වලට ඕනි කරන පරිසරය නම් මහා මාර්ග වලින් වැඩි ප්‍රතිලාභ ගන්න ව්‍යාපාර. එහෙනම් ඒක අපි ආර්ථික පොදුකාර්ය කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අමුද්‍රව්‍ය තොග ඔබ දන්න මේ කාරක ප්‍රාග්ධනයේ අණු කොටස් තුනයි. මොනවාද? අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි. එහෙනම් ඒක වැටෙන්නේ කාරක ප්‍රාග්ධන. එහෙනම් අවසාන පිළිතුර බලන්න පොදු සමාගමක සාමාන්‍ය කොටස් වල ආයෝජනය කියලා. හරි. එතකොට ඒ පොදු සමාගමක සාමාන්‍ය කොටස් මිලට ගන්නවා කියලා කියන්නේ ඒක වැටෙන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රාග්ධනය. ඔබට මතකයි මම කලින් සඳහන් කරා. මේ මූල්‍ය ප්‍රාග්ධනය කියන එක ආර්ථික විද්‍යාව අපි කතා කරන සංකල්පයක් විදිහට. හැබැයි මේක ආර්ථික විද්‍යාවේ අපි අර නිෂ්පාදන සම්පතක් විදිහට ගන්න නේ, නිෂ්පාදන සාධකයක් නෙමෙයි. එහෙනම්
ප්‍රාග්ධන ආයෝජනයක්සේ නොසලකින්නේ අර මූල්‍ය ප්‍රාග්ධනයට අයත් වන පිළිතුරු අංකය 5 පොදු සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කියන කාරණාව. ඊට පස්සේ එන්න 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නය ප්‍රාග්ධනය සම්බන්ධ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශ කාණ්ඩය වන්නේ. ඔන්න හරි උත්තර ටික අහන බලමු එක එක. මූල්‍ය ප්‍රාග්ධනය භාවිතා කොට මූර්ත ප්‍රාග්ධනය හිමි කර ගන්නා නිසා මූල්‍යවත්කම් ප්‍රාග්ධනය ලෙස සැලකේ. බලන්න ඔබට මේක තේරුණාද කියලා? මූල්‍ය ප්‍රාග්ධනය භාවිතා කොට, ඒ කියන්නේ මුදල් භාවිතා කොට මූර්ත ප්‍රාග්ධනය හිමි කර ගන්නා නිසා, ඒ කියන්නේ මුදල් දීලා ඔබට පුළුවන් යන්ත්‍ර සූත්‍ර ගන්නන්න මූර්ත ප්‍රාග්ධනය ගන්න පුළුවන්. හිමි කර ගන්නා නිසා අර මූල්‍යවත්කම් ටික, අර මුදල් ටික ප්‍රාග්ධනය ලෙස සැලකේ. අපි දැනුත් කතා කරන්නේ මේ මූල්‍ය ප්‍රාග්ධනය නෙමෙයි. එන එක හරි වැරදි. ඊට පස්සේ B ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු කිරීම ප්‍රාග්ධන සම්පාදනය. එතකොට අපි ලස්සන වචනයක් කතා කරන ප්‍රාග්ධන සම්පාදනයේටම තමයි අපි පළවෙනි පාඩම ඇතුලේ කතා කරන දල ආයෝජනය කියලා. දල ආයෝජනය කියන්නේ අර තියෙන ප්‍රාග්ධන තොගයට කරන එකතු කිරීම. එහෙනම් මේක හරි. B කියන එක හරි පිළිගන්න පුළුවන්. එහෙනම් B කියන පිළිතුරයි. ඊට පස්සේ C බලන්න. ප්‍රාග්ධන භාණ්ඩවලට මිනිස් වමනා තෘප්තිමත් කළ හැකි වක්‍ර ස්වරූපේ. හරි. වක්‍ර සහ ඍජු. දැන් කඩේකට ගිහලා ඔබ පාන් රාත්තලක් ගත්තොත් එතන ඔබේ උවමනාව ඍජුවම තෘප්ත කරන්න පුළුවන්. පාන් රාත්තලේ කඩේ ඉඳගෙනම හරි කන්න පුළුවන්. හැබැයි පාන් හදන මැෂින් එක ගත්තොත් ඒක ප්‍රාග්ධන උපකරණය. ඒකට ඔබේ උවමනාව ඍජුවම මැෂින් එක කන්න පුළුවන්ද? බෑ. හරි යකඩ හොඳයි තමයි. හැබැයි හරි යන්ත්‍ර සූත්‍ර පරිභෝජනය කරන්න බෑ. එතකොට හැබැයි මැෂින් එක තුලින් හදන පාන් රාත්තල ඔබට කන්න පුළුවන්. එන ඔබට පැහැදිලි අර යන්ත්‍රය කියන එක අපිට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ වක්‍ර ස්වරූපයෙන් අර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තුලින්. නම් C කියන ඒ ප්‍රකාශයක් නිවැරදි ප්‍රකාශයක්. ඊට පස්සේ D ස්වභාවික සම්පත් වල ඵලදායීතාවය ඉහළ නැංවීමට කරන ලබන ආයෝජනයන්ත ප්‍රාග්ධන තොගේ සංරචකය. ඔබ දන්න හැමතිස්සම ස්වභාවික සම්පත්. ඒ කියන්නේ භූමිය කියන එක අපි ඒ විදිහටම නිෂ්පාදන ක්‍රියාවලියට ගන්න අමාරුයි. ඒතකොට අනිවාර්යෙන් මිනිසාගේ මැදිහත් වීමක් වෙන ඒ තුල ඒක ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. ඒතකොට මෙතන කියන්නේ ඒ තුලින් අර ඵලදායීතාවයේ ඉහළ නැංවීමට මේ ප්‍රාග්ධනය ඉවහල් වෙනවා කියලා පිළිගන්න පුළුවන්. එහෙනම් B C D කියන පිළිතුරු නිවැරදි. බලන්න E කියන එක. ගබඩාවල පවතින නිමි භාණ්ඩ තොග ස්ථාවර ප්‍රාග්ධන. අපි දැන් කතා කරා. මෙන්න මේ කාරක ප්‍රාග්ධනය තමයි කොටස් 3. මොනවාද ඔබ සටහන් කරගත්තා නම් බලන්න ඔබේ කොලේ අරගෙන අමුද්‍රව්‍ය නොනිමි නිමි. එහෙනම් ගබඩාවල පවතින නිමි භාණ්ඩ ස්ථාවර නෙමෙයි ඒක වැටෙන්නේ කාරක. එහෙනම් ඒක වැරදි. එහෙනම් පිළිතුරු B C D කියන පිළිතුරු අංකය 4. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඔබට හිතන්න තියෙන ලස්සන ප්‍රශ්නයක්. බලන්න. පහත සඳහන් නිෂ්පාදන ක්‍රියාවලිය අතුරින් ශ්‍රම විභජනය සීමා විය හැකි ක්ෂේත්‍රය කොමක්? ශ්‍රම විභජනය. ඔබ දන්න ශ්‍රම විභජනය කියන කාරණාව අපි කතා කරන්නේ. මෙන්න මේ ශ්‍රමය කියන සාධකය තුල ශ්‍රම විභජන. මොකක්ද ශ්‍රම විභජනය කියලා කියන්නේ? අර නිෂ්පාදන ක්‍රියාවලිය මේක නම් නිෂ්පාදන ක්‍රියාවලිය ඒක කෑලි වලට බෙදලා, ඒ කියන්නේ අදියර වලට බෙදලා එම එක් එක් අදියරය සඳහා ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම. ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම. එතකොට මේ අහන්නේ ශ්‍රම විභජනය සීමා විය හැකි ක්ෂේත්‍රය. ඒ කියන්නේ ශ්‍රම විභජනය ප්‍රායෝගිකව කරන්න බැරි. දැන් ඔබ උදාහරණයක් ඇඟලුම් නිෂ්පාදනයක් ගත්තොත් එක පැත්තකින් රෙදි කපලා අනිත් පැත්තට දාපු ගමන් මහන්න පුළුවන්. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඇඟලුම් ආයතනයක් ගත්තොත් මෙතන පළවෙනි අදියරේ වෙන්නේ රෙදි කපනවා නම් කපලා එහා පැත්තට දාපු ගමන් මේ මනුස්සයාට මහන්න පටන් ගන්න පුළුවන්. මහල ඉවර වෙච්ච ගමන් එහා පැත්තට දාපු ගමන් මෙතනින් බොත්තම් ටික අල්ලන්න පුළුවන්. බොත්තම් අල්ලලා ඉවරලා එහා පැත්තට දාපු ගමන් ඇසුරුම් කරන්න පුළුවන්. ඒතර ඒක එක ප්‍රවාහයක් විදියට ගලාගෙන යනවා. ඒ කියන්නේ ශ්‍රම විභජනයේ ප්‍රායෝගිකයි. හැබැයි අහන්නේ දැන් ශ්‍රම විභජනයේ සීමා එහෙම කරන්න බැරි අවස්ථා. දැන් නිමි ඇඳුම් කර්මාන්තයේ අපේ උදාහරණේ ශ්‍රම විභජනය කරන්න පුළුවන්. මෝටර රථ නිෂ්පාදනය. ඔබ හිතන්න එකලස් කිරීමේ හරි ආයතනයක් කියලා. එතකොට මුලින්ම රෝද ටික හයි වෙනවනම් ඊට පස්සේ තව සිග්නල් ලයිට් ටික හයි වෙනවනම් ওই විදිහට යනවනම් ඒක එක දිගට ප්‍රවාහයක් විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ පැණි බීම නිෂ්පාදනය. හරි බෝතලේ හේදෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් ඒකට
ඒ ඕන කරන නිෂ්පාදිතය පිරෙනවා. ඊට පස්සේ මූඩිය හරි වදිනවා. ඊට පස්සේ ඒක සීල් වෙනවා. ඒකත් එක දිගට යන්න පුළුවන්. ඊට පස්සේ අවසාන පිළිතුර ලී බඩු නිෂ්පාදනය. හරි. ඒ ලී බඩු නිෂ්පාදනයක් හරි ලී ටික කපන එක. ඊට පස්සේ ඒ ටික එන ගහලා හරියට සෙට් කරන එක. ඊට පස්සේ ඒක පොලිෂ් කරන එක. මේ දේවල් එක පිළිවෙලට යනවා. හැබැයි වී කර්මාන්තේ එහෙම පුළුවන් ද ඔබ හිතන්න? හරි. වී කර්මාන්තේ ඒ සඳහා යම්කිසි කාලපමාවක් තියෙනවා. පොළොව සකස් කරලා ඒ පැල ටික වී ටික වැපුරුවට පස්සේ කාලයක් යනවා පැල ටික හැදෙන්න. එතකොට මේ දේවල් වලට අර එක දිගට අපිට ඒ තප්පරේම තව කෙනෙක්ව එතෙන්ට දාලා මේ දේවල් කරගෙන යන්න බෑ. එකම ශ්‍රමිකයාට මේ වී නිෂ්පාදනය ඔක්කොම කරන්න පුළුවන්. ඇයි? ඒකට යම්කිසි කාලපමාවක් තියෙන නිසා. පැහැදිලි. ඒක නිසා ශ්‍රම විභජනය සීමා විය හැකි ශේෂ්ත්‍රය තමයි වී කර්මාන්තය කියන අපේ පිළිතුරු අංකය 7. 9 වෙනි ප්‍රශ්නය බලන්න කියනවා M හා N යන භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක ඔබට පැහැදිලි සිරස්අක්ෂයේ M භාණ්ඩ තිරස්අක්ෂයේ N භාණ්ඩ ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට අනුව අදාළ ආර්ථිකයේ නිෂ්පාදන සංයෝගය ඔබට පේනවා x සිට y දක්වා විතැන්වීම. ඔන්න නිෂ්පාදන ලක්ෂය මාරු වෙලා තියෙනවා සංයෝගයේ x ඉඳලා y දක්වා. එහෙනම් කියනවා විතැන්වීමෙන් අදහස් වන්නේ පළවෙනි පිළිතුර බලන්න n භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය අඩුවීම. ඔබට පැහැදිලි මේ වෙලාවේ x සිට y දක්වා විතැන් වෙනවා කියලා කියන්නේ n භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි m භාණ්ඩ නිෂ්පාදනය වෙනස් වෙන්නේ නැහැ 100මයි. x කියන ලක්ෂයට අදාළවත් 100යි y කියන ලක්ෂයට අදාළවත් 100යි. ඒ කියන්නේ මෙතන කැපකිරීමක් නැහැ. එහෙනම් ආවස්තික පිරිවැය අඩු වෙන්නේවත් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේවත් නැහැ. හේතුව ආවස්තික පිරිවැය ශුන්‍යයි. ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණය වර්ධනය වීම කියන්නේ ඔබ දන්නවා තාක්ෂණය වර්ධනය වුණොත් ඒ කියන්නේ තාක්ෂණික දියුණුවක් වුණොත් නිහමා වක්‍රය අනිවාර්යයෙන්ම දකුණට විතැන්වීමක් වෙනවා තාක්ෂණික දියුණුවකදී. ඊට පස්සේ N භාණ්ඩ සඳහා පාරිභෝගික රුචිය වැඩි වෙනවා කියලා කියන්නේ. එතකොට රුචිකත්වයක් ගැන අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ පාරිභෝගික රුචිය ඍජුවම අපි කතා කරන්නේ අපේ සිලබස් එක ඇතුලේ අපේ දෙවනි පාඩම අපි ඉල්ලුම කියලා කොටසක් කතා කරන ඒ තුල තමයි පාරිභෝගික රුචිකත්වය ගැන අපි කතා කරන්නේ. ඊට පස්සේ පස්වෙනි පිළිතුර බලන්න N භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඵලදායීතා වර්ධනය. ඔබට පැහැදිලි හැමතිස්සෙම N භාණ්ඩ සම්බන්ධයෙන් ඵලදායීතා වර්ධනයක් කියලා කියන්නේ එතන වෙන්නේ N භාණ්ඩක්ෂයෙන් විතරක්. නිහමා වක්‍රය අර ආංශිකව දකුණට විතැන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙතනින් මේ විදිහට පටන් අරන් මෙන්න මෙහෙම ආංශික විතැන් වීමක් වෙනවා මේ පැත්තෙන් විතරක්. ඒ පිළිතුරේ. එහෙනම් පිළිතුරු අංකය 4 බලන්න ඔබට පැහැදිලි වෙනවා. එතකොට කොහොමද පිළිතුරු අංකය 4 ගන්න කියලා බලන්න. N භාණ්ඩ නිෂ්පාදනයේ මීට පෙර සේවා වියුක්තව පැවති සම්පත් සේවා නියුක්ත වීම. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න පෙර අවස්ථාව කියලා කියන්නේ x කියන තත්ත්වය ඒ ලක්ෂය. x කියන ලක්ෂයේදී ඔබට පැහැදිලි M භාණ්ඩ හැදුවේ බලන්න මම මේ විදිහට ටේබල් එකක් ගන්නම්. මෙතන M භාණ්ඩ මෙතන N භාණ්ඩ සහ ලක්ෂයත් අපි ගමු ලක්ෂය. එතකොට x කියන ලක්ෂයේදී මොකක්ද උනේ සහ y කියන ලක්ෂයේදී මොකද වෙන්නේ කියලා අපි දැන් ලියාගත්තොත් x කියන ලක්ෂයේදී M භාණ්ඩ 100යි N භාණ්ඩ 200යි. y කියන ලක්ෂයේදී ඔබ මේ වගුව සම්පූර්ණ කරන්න. y කියන ලක්ෂයේදී M භාණ්ඩ 100මයි. ඊට පස්සේ x භාණ්ඩ හරි M භාණ්ඩ 100යි N භාණ්ඩ අපිට එනවා 400යි. ඔබට පැහැදිලි එතකොට එක පැත්තකින් එතකොට M භාණ්ඩ හැමම තියෙද්දි හරි N භාණ්ඩ තමයි උන්ට වැඩි වෙලා තියෙන්නේ. එක භාණ්ඩයක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ කාරණාව N භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඇයි මේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ? එතකොට මේ කාරණාව තුල හැංගිලා තියෙන කාරණාව තමයි වෙනදා N භාණ්ඩ 200ක් හදපු ආර්ථිකය දැන් 400ක් හදනවා කියන්නේ. අර N භාණ්ඩ නිෂ්පාදනය තුල අර කලින් සේවය කරන්න කැමැත්තෙන් හිටපු හැබැයි අවස්ථාව අහිමි වෙලා හිටපු පිරිස් වලට ඔන්න ඒ අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඒකයි මේ N භාණ්ඩ නිෂ්පාදනයේ 200 ඉඳලා 400ට වැඩි වෙලා තියෙන්නේ. ඔබ දන්නවා නිහමා වක්‍රය ඇතුළත ලක්ෂයක් කියලා කියන්නේ මේක ඇතුලේ එක දෙයක් තමයි සේවා වියුක්තිය. සේවා වියුක්තිය. මෙතන පේන දෙයක් තමයි සේවා වියුක්තිය. ඒ කියන්නේ රස්සා නැති මිනිස්සු ටිකක් ඉන්නවා. එන ඒ පිරිසට රස්සාව හම්බ වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිෂ්පාදන ශ්‍රේෂ්ඨ
ක්ෂේත්‍රය ඇතුලේ රස්සාව හිමි වෙනවා කියලා කියන්නේ ඒ කට්ටිය රස්සාවට ඇවිල්ලා ඔන්න නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට අනිත් භාණ්ඩයට හානියක් වෙන්නේ නැහැ. ඒ රස්සාව කරන කට්ටියෝ නෙමෙයි අපි ඇදලා ගන්නෙ. ආර්ථිකය ඇතුලේ ඉන්න අර සේවා වියුක්තියෙන් පෙළෙන පිරිස තමයි ඔන්න රස්සාවට ගන්න. ඒක නිසා පිළිතුරු අංකය 4 එන් භාණ්ඩ නිෂ්පාදනයේ මීට පෙර සේවා වියුක්තව පැවති සම්පත් සේවා නියුක්ත වීම කියන පිළිතුරු අංකය 4. සහ අවසාන ප්‍රශ්නය බලන්න. මේක ඔබට පහසු ප්‍රශ්නයක්. හේතුව අපේ කලින් ITEST 12 වෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි මේ දේවල් දීර්ඝව සාකච්ඡා කරා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිලෙහි ප්‍රධාන කාර්යයක් වන. ඔබ දන්නව දැනටම. මිලෙහි ප්‍රධාන කාර්යයන් මතක තියාගන්නේ කොහොමද? සයිනු තුනක් තියෙනවා. ඔබ කලින් වීඩියෝ බලන්න ඇති. සයිනු තුන මොනවාද? සංඥා, සානුබල, සලාක. සංඥා කියලා කියන්නේ ඕනිකන අර සාපේක්ෂ මිලියන් පිළිබඳ තොරතුරු දෙනවා. සානුබල කියන්නේ මිනිසුන්ව පොළඹවනවා. සලාක කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීම. බලන්න නම් පිළිතුරු අංකය 3. තරංගකාරී නිෂ්පාදන ක්ෂේත්‍ර අතර හිඟ සම්පත් සලාකනය කිරීම. හිඟ සම්පත් සලාකනය කිරීම කියන පිළිතුරු අංකය 3. එතකොට මේ ප්‍රශ්නයත් එක්ක අපි මේ දක්වා වන්න සම්පූර්ණ කෙටි ප්‍රශ්න 130ක් සාකච්ඡා කරලා ඉවරයි. අපි තවත් අලුත් ප්‍රශ්න පත්‍රයක් එක්ක නැවත මුණ ගැසෙමු.